සර්වෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිලිදුන්ට සුභාස්න දෙසීමටද, බිදුරු සිත් ඇත්තන්ට සුවසත දීමටද, වහලුන්ට නිදීම දානය කරන්නටද, සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමානෝ මා ආලේප කළසේක. එදා යෙසායා දිවසිවරයා ක්‍රිස්තුන් වහන්සේ ගැන කළ අනාවරණය එලෙසම නොබියව පැවසිය හැකි අප කවුරුත් හොඳින් හඳුනන පියතුමෙකු වන උන්වහන්සේගේ ජීවිතයේ මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ අප නොදන්නා පැතිකඩයන් ගැන විමසා බැලීමටයි මේ සූදානම. ගරු පියතුමනි, Kingdom of God Life in Priest වැඩසටහනට ඉතා ගෞරවයෙන් ජේසු පිහිටයි කියා ඔබ වහන්සේ පිළිගන්නවා. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. ගරු පියතුමනි, ඔබ වහන්සේගේ සම්පූර්ණ නම, ගම, වත්මන් මීස මහා පවුලේ තොරතුරු පිළිබඳ අපිට යමක් සඳහන් කරන්නකෝ. මම පුතේ හේවා තන්ත්‍රගේ කලන ඉන්ෂාර පීරිස් ප්‍රථමා. ඇත්තටම මම මුළු බස්නාහිර පළාතම හිටියා. ඒකට හේතුව ඉපදුනේ හැදුනේ වැඩුනේ කළුතර. කළුතර තාත්තා වැඩ කරේ කළුතර නිසා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න කොළඹ නතර වෙලා හිටියා. ඇත්තටම අම්මයි තාත්තයි ඔරිජිනලි නාකන්දපල කියලා චූටි ගමක්. ඒක තියෙන්නේ වැලිවේරිය. ගම්පහ වැලිවේරිය මීසමේ සබ් ස්ටේෂන් එක. චූටි පොඩි කැතලික් පොකට් එකක්. අම්මයි තාත්තයි දෙන්නම නාකන්දපල ගාමේ. ෆාදර් ඔබ වහන්සේගේ දෙමාපියන් නිර්තුව වෘත්තීන් මොනවද? මෙහෙමයි. තාත්තා ડોක්ටර් කෙනෙක්. MBBS ડોක්ටර් කෙනෙක්. එයා ඇත්තටම ප්‍රැක්ටිස් කරේ කළුතර පුතේ. ඩිස්පෙන්සරි තිබුණේ ඒකෙම පිටිපස්සෙම අපි හිටියේ. ඉතින් තාත්තා ප්‍රැක්ටිස් කරපු නිසා ඒක මිනිමාට දාන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි. එතනම අපි නතර වෙලා හිටියේ. අම්මා හවුස් වයිෆ්. අම්මා තමයි අපි බලාගත්තේ. පියතුමනි, ඔබ වහන්සේගේ කුඩා අවධිය සහ පාසල් දිවිය ගැන මතකයන් අප සමග බෙදා ගන්නකෝ. ඔක්කොම බෙදා ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නේ. මොකද ඒ තරම් මේ සුවච කීකරු දහබර ශිෂ්‍යෙක් නෙමෙයි පුතේ මම. ගොඩක් වෙලාවල් කොටිම සරලව කියනවා නම් සමහර දවස්වලට අම්මා මාව එක්කන් යන්න ඇඳගෙන ඉතිය ෂර්ට් එක වැඩි නිසා තව ෂර්ට් එකක් බෑග් එකේ දාගෙන මොකද ඒක ඉරාගෙන රණ්ඩු කරගෙන එහෙම තැනක තමයි හිටියේ. හරි කියන්නේ හරි තංග හයිපර් කැරක්ටර් එකක්. ඉතින් ඒතරදී එහෙමයි. ඉතින් පාඩම් වැඩවලට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. සෙල්ලම් තමයි ගොඩක් වෙලාවට කරේ. නමුත් ඉතින් අර තාත්තගේ නීති තිබුණා, පාඩම් කරන්න ඕනේ කියන දේවල් තිබුණා. ඉතින් කොහොත් පන්තියේ 15 14 ඔයගේ තලය තමයි හිතත් නැතුව මෙහෙතත් නැතුව දැනග තමයි අධ්‍යාපනය තිබුණේ. යට ගහ ගන්න තලය තිබුණේ. දක්ෂතාවයන් ඉස්කෝලේ යන කාලේ එහෙම කිසිම ලොකු දක්ෂතාවයකට අවධියක් තිබුණේ නැහැ. ඒ සාමාන්‍ය ඉස්කෝලේ ජීවිතේ යන්න ඕන නිසා ගියා. සෙල්ලම තමයි ලොකු තිබුණේ. එතනින් තමයි ඉතින් කැඳවීම හම්බුනේ. ෆාදර් ඔබ වහන්සේගේ පාසල මොකද්ද? මම සෙන්ට් පීටර්ස් කොලෙජ් වල. සන්ත පීතර විද්‍යාලය. ෆාදර් ඔබ වහන්සේ පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගැනීමට ක්‍රියා කළේ කොහොමද? ඒක අර බලහත්කාරකමකින් වෙච්ච දෙයක් ඇත්තටම. උදේ දවස් ගානේ පූජාවට යන එක අනිවාර්යයි. ඉතින් ඉස්කෝලේ නීති වල දානවා. නෑ අම්මගේ නීති. අනිවාර්යයි. ඉතින් මෙහෙමයි. මුලින් කළුතරේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ. ඔය කළුතරේ ඉඳන් ඉස්කෝලේ යනකොට පාන්දර නැගිටලා බස් එකේ ඉස්කෝලේට යනවා කියලා කියද්දි අපි 4 දෙනෙක් අක්කයි මයි නංගි මල්ලි එදෙන හොලි ෆැමිලි ගියේ මම අප්පයි මල්ලි සෙන්ට් පීටර්ස්. ඉතින් බස් එකේ යනකොට ඉතින් පා වෙලා යන්නේ. ඉතින් ඒක සුභාරංචියක් ආව 4 වසර 5 වසර වගේ වෙද්දි තාත්තා කිව්වා අපි නෙක්ස් එකක් ගන්නවා දෙහිවල ඉස්කෝලේ යන්න පහසු නිසා කියලා. ඉතින් එහෙම අරගෙන ඉතින් සුභාරංචිය ද කියන එක තේරුනේ මේ දෙහිවල ඉඳන් පළවෙනි දවසේ ඉස්කෝලේ යන දවසේ දෙපාන්දර 5 මාට විතර අම්මා කිව්වා. මොකද අම්මා ඒ කියලා හන්දි නෑ මට පූජා තියනවා කිව්වා. ඒක ඉස්කෝලේ පූජාවට අයියෝ මෙකන මරන්න අරගෙන හරක් වගේ තමයි අරන් ගියේ. බැන ඉතින් ගියා. හැබැයි මොකද්ද දෙයක් තිබුණා ඔළුව ඇතුලේ. මොන දේ අහුවේ නැති වුණා දවස් ගානේ පූජාවට යන්න කියන එක. ඒක ඇතුළටම ගියා. ඒ කියන්නේ ඊට පස්සේ දැන් පොඩි මොනතර ගිල්ට් එකක් තිබුණා. කොච්චර දඟ වුණත් මෙයා වුණා උදේට මාස් එකට ගියේ නැත්නම් දවල් ඉන්ටර්වල් එකේ විනාඩි 20ක පූජාවක් තියෙනවා ඉස්කෝලේ.
ඉස්කෝලේ ගොඩාක් ආදරේ හේතුව. ඒ කියන්නේ මේ පසුබිම අපිට ලස්සන හදලා දුන්නා. උදේ මාසික ඉන්ටර්වල් එකේ මාසිකක් තියෙනවා. ඉතින් ඒකට හරි අමාරුවෙන් සෙල්ලම් කරන වෙලාව කැප කරලා අමාරුවෙන් උදේට ගියේ නැත්තම් හවසට යනවා, දවල්ට යනවා. එහෙමත් නැත්තම් දෙවිවල 6 මාට පූජාව තියෙනවා සෙන්ට් මේරිස් එකේ. එහෙම නැත්තම් ඒකට අනිවාර්යයෙන් යන්න. ඒ පාද ඔබ වහන්සේගේ මම කියලා දෙන විදිහට දවසකට අනිවාර්යෙන් පූජා ජාය ආයුතුමයි. ඒක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක කියන්නේ ඊළඟ දේ තමයි කොන්තේ. කොන්තේ කියන එක කවදාවත් අතපසු කරපු නැති දෙයක් මම දන්න තරමේ. ඇත්තට මම අම්මගෙන් අහුවා මම ඉපදෙන්නේ නැද්දි අම්මයි තාත්තයි මොඩ අර කියන්නේ ඒ කියන්නේ හරි සුන්දර පරිසරයක් කියන අනේ අම්මා ඩාලින් කියාගෙන තාත්තා සුදු කියාගෙන එහෙම හිටිය එකක් නෙමෙයි රණ්ඩු කරගත්ත ප්‍රශ්න වෙච්ච බරපතල විදිහට අරගෙන කරපු පවුලක් අපි සාමාන්‍ය පවුලක්. ඉතින් ඒ පවුල ඇතුලේ තිබිච්ච රහස තමයි හවසට ජපමාලේ කියන්නේ. මොන රණ්ඩුව තිබුණත් කොන්තේට අපි 6 දෙනා එකතු වුණා. එතකොට ෆාදර් ඔබ වහන්සේ මිසමේ පල්ලියේ සමිති සමාගම් වලට සම්බන්ධ වෙලා සිටියද? නෑ කිසිම සමිතියකට ගිහිල්ලා ගානේ පූජාවට සමිතියලා තියලා නැහැ. මොකද එක තැනක හිටියේ නැති නිසා. ඉතින් හැබැයි උදේ පූජාවට ගියාම හයමාරි පූජාවේදී එතනට ගියාම ඉස්කෝලේ පූජාවට ඒ වෙලාවට කවුරුත් එන්නේ නැහැ. මම පූජාවට බලහත්කාරකමින් වගේ මට උදව් වෙන්න උනා. හරි. එහෙම පසුබිමක් තිබුණා. එතකොට පියතිමනි ඔබ වහන්සේගේ පාසල් ජීවිතයේ අත්දැකීම් මතකයේ රැඳිච්ච සිදුවීමක් මොකක් හරි එකක්. ඒ කියන්නේ හොඳ වගේවද නරක වගේවද? ඕනම එකක්. ඇත්තටම මතකයේ රැඳිච්ච දේවල් ගැන කතා කරද්දී මට මතකයි මම ෆුට්බෝල් ගහනවා. ඒ කියන්නේ ඒකට පැෂන් එකක් තුම ආසාවක් තිබුණා. ඉතින් හැබැයි ඉතින් ෆස්ට් ලෙවල් ගහ ප්ලේ කරන්න බැරි වුණා. එතන ටීම් එකට තෝරගත්තේ නෑ. හැබැයි ඉතින් අර භක්තිවන්ත ලෙස ප්‍රැක්ටිස් යනවා. ඉතින් දවසක් මට ෆාදර් මිල්රොයිස් මට වගේ මතකයි. හරි ආසයි මැච් එකට ප්ලේ කරන්න මට අවස්ථාවක් නෑ. ඊට පස්සේ එයා මට කතා කරලා මෙන්න අයිඩියල් ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් කියලා මම ස්ටොකින්ග්ස් දාන විදිය, බූට්ස් දාන විදිය, අදින විදිය අරගෙන පෙන්නලා කතා කරලා තිබ්බා. එක දවසක්වත් මැච් එකට ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ වගේ තරක් තමයි පාසල කියන්නේ මෙහෙමයි. ටීචර්ස් අපට කතා කරලා කියලා තියෙනවා කවදාවත් ස්වාමී කෙනෙක් හම්බෙන්නේ නැහැ කියලා. එහෙම ඕඩුවාවක්වත් තිබුණේ නැහැ. ස්වාමී වෙලා ගියාම කලන ස්වාමී කෙනෙක් වුණාද කියලා එහෙමයි ඇහුවේ. ඉතින් එහෙම පසුබිමක් තිබුණේ ඉස්කෝලේ කියන්නේ මම මැනේජ් කරගෙන හිටියලා. ඉතින් මම මතකයි කන්නඩි කුට්ටම් මම හිතනවා 10ක් 15ක් දාන්න නැති. එච්චර ගහගෙනවා. ඒක දවසක් මම හිතාගත්තා නෑ අද නම් මම ගහගන්නේ කන්නඩි දෙක මම ගලවලා ඉන්ටර්වල් එක පටන් ගත්ත ගමන් කන්නඩි දෙක ගලවලා ඩෙස්ක් එක අතරින් දැම්මා. ඒක හරියන්නේ නෑ නේද? ඊට පොල් කටුවා ගියා දැන් දුන්නේ මොකද මැනේජ් කරගන්න බැරි නිසා දඬුවම් වෙනත් එක්ක එහෙම තමයි ආරම්භ වෙන්නේ. අනේ පුතේ එහා පැත්ත දෙන්න ගහගත්තා. එහා පැත්ත දෙන්න ගහගෙන අර ඩෙස්ක් එක වැටලා මගේ කන්නඩි එක ගත්තා. ඊට පස්සේ මම හිතාගත්තා ඒක වැටි ඉන්නේතරක් නෑ කියලා. ඉතින් එහෙම දෙයක්. ඒ කියන්නේ මට මතකයි ඉස්කෝලේදී සමහරට මුළු පන්ති 45 දෙනා මමයි ඒඩ්‍රියන් කියලා තව ළමයෙක් ඉන්නවා. ඒ දෙන්නම අල්ලනවා. දුවනවා කියන්නේ ඒ තරමට දුවනවා. එහෙම අල්ලන්න බෑ. වෙට්ටු දදා දුවන 43 දෙනෙක් අල්ලනවා අපි දෙන්නා. ඉස්කෝලේ පුරාවට. අර ඒ වගේ තැනක් තමයි පාසල කියලා කියන්නේ. හරි. එතකොට පියතුමිනි ඔබ වහන්සේට මුලින්ම පියතුමක වීමේ ආශාව ප්‍රමිය කොයි කාලේද වගේ? මම හිතන්නේ ඒක ලේවල තියෙන්නේ නැති. සමහරට ඒ කියන්නේ පියතුමිනි ඔබ වහන්සේගේ පවුලේ මිල කලින් නෑ කවුරුත්ම නෑ. පරම්පරාවෙන් දන්න තරම් ස්වාමී කෙනෙක් නෑ. ලේවල තියෙනද කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඇඟ එනර්ජි එක දුවන විදිය වෙනස්. tempat ගතියක් නැහැ. ඉතින් අර චණ්ඩි කියන එකෙන් දඟ කියන එකේ උපරිම තැනක තිබුණේ. කොටිම කියනවා අපේ දැන් මගේ අක්කා මුලින්ම ඉපදුනේ. එයා ඉපදිලා ඔර්සන් කියලා තිබ්බා මල්ලි කෙනෙක් හම්බ වෙන්න කියලා. හරි. අවුරුදු 4කට පස්සේ මම හම්බුණා. හම්බ වෙලා මේ ඊට පස්සේ නංගිව හම්බ වෙන්න තියදී අපේ අක්කා ආඥා කරා මේ ස්වාමීනි මල්ලි කෙනෙක් නම් එපා කියලා. කොතන මට්ටුනා එකත් එක්ක අර එහෙම තැනකදී හැබැයි මතකයි මගේ නංගිවයි මල්ලිවයි මම කසාද බඳිනවා දෙපාරක් විතර පූජා ඇඳුම් ඇඳගෙන බෙඩ්ෂීට් එකක් අපලා දාලා අර ඒ පැත්ත වගේම මේ පැත්තත් මේ පැත්ත ජීවිතේ සම්බන්ධ වෙලා සුටි කාලේ නම් මාරි බිස්කට් අරගෙන පූජා තියෙනවා. ඒකට 아무තු දෙයක් තිබුණා. හැබැයි ෂූටි අපේ තාත්තගේ ලස්සන දෙයක් තියෙනවා. එයා හවසට පුංචි ආගමේ පොතක් කියලා අපිට දෙයක් කියා දෙනවා.
ඒ එක පොතක තිබිච්ච දෙයක් තමයි ජේසු ඒ ළමයා ගිහිල්ලා පල්ලි ජේසු දිහා බලාගෙන ඉන්නවා. මුකුත් කතා කරන්නේ. ෆාදර් ගිහිල්ලා යනවා පුතා මොකද කරන්නේ කියලාදී ඒ ළමයා කියනවා මට වගේ මම තාත්තා කියන එක තමයි. එයා මන් දිහා බලන් ඉන්නවා මම එයා දිහා බලන් ඉන්නවා. මෙහෙමනේ පුතේ මම පවුලේ දෙවනියක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අක්කා හම්බුණා. අක්කට පස්සේ මම බඩ පිස්සා. එකම කොල්ලා. Okay. ඒක තියෙනවා තැනක්. ඉතින් අර attention එකේ හොඳට ලැබුණා. ඒ වෙයි අවුරුදු 3කට පස්සේ නංගි හම්බුනායින් පස්සේ අර බඩ පිස්සි වුණා. ඒතර මගේ අර අන්තිමයා කියන එක නැති වුණා. ඊට පස්සේ අවුරුද්දක් පස්සේ මල්ලි වම්. දැන් එකම කොල්ලා කියන එකත් නැති වුණා. Okay. ඉතින් පොඩි jealousy එකයි attention එකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ජේසු ගැන jealous මට. ඉතින් ජේසු ගැන jealous වුණේ කොහොමද දැන් තාත්තා කියද්දි එයා දිහා බලන් ඉන්නවා මම එයා දිහා බලන් ඉන්නවා කියලා මම පල්ලෙට ගියා. මම පල්ලෙට ගිහලා බොහොන්සේ එයා දිහා බලන් ඉන්නවා මම මගේ දිහාත් බලන් ඉන්නවා. ඒ මම බලන් හිටියා. ඉතින් එහෙම තමයි මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. හරි ලස්සන දෙයක් ඒක. ඊට පස්සේ අපි ඔය කසිසත් එක සෙල්ලමක් කරන කඳුළු වෙන සෙල්ලම කියලා. කියන්නේ අපි ඇස් දෙක දිහා බලන් ඉන්න ඕනේ මේ ඇස් පිල්ලන් ගෙවුවත් අවුට්. ඉතින් කඳුළු වෙනවා. ඉතින් ඒක මම ගිහින් ජේසුත් එක කරා. මම කව බොහොන්සෙත් එක්ක ගමම අස්පිල්ලන් ගහන්නද කඳුළු වෙන සෙල්ලම කරා. මම කිව්වා මම අස්පිල්ලන් ගහන්නද බලගෙන මම ගිහින් වාසිය අවුට්ද කියලා මම දන්නේ නැහැ. මොකද වාසිය අස්පිල්ලන් ගහනකොට පේන්නේ නැහැ මම බලන් ඉන්න පුරුදු. ඒක පුතේ පැයක සමහර පැයක් දෙකක් එහෙම ඉන්න චූටි කාලෙම පුරුදු නම් ෆාදර් චූටි කාලේ වයස කොච්චර විතරද? අවුරුදු 8ක් 10ක් වගේ. හරි. 8ක් 10ක් වගේ කාලවල. ඉතින් එතකොට සප්‍රසද වහන්සේ ලැබපු ගමම්ම වගේ ওই කාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ බයිසිකලයක් තිබුණා. මම කඩුතර හොඩි ක්‍රොස් එකේ පල්ලිය දැකලා නැතුව ඉන්නේ. يعني පඩි 100ක් විතර උඩ කන්දක තියෙන heart of the town එකේ පල්ලිය තියෙන. ඉතින් බයිසිකලේ පහළ නතර කරලා තාත්තා කියන කතන්දරෙන් තමයි ගෑන්නේ. හියන්ඩයි කියලා පොතක් තිබුණා. ඒකේ කියන ජේසුත් එක්ක කතා කරන විදිය. ඒක දුවලා මම බයිසිකලේ පහළට අගලා සුරම ගාන හංගලා දුවලා ගිහලා බලලා අර ඒකේ කියලා තියෙනවා මම බලන් ඉන්නවා සප්‍රසාද වහන්සේ ගාව. කවුරුත් මාව බලන්නේ නැහැ. ජේසු කියනවා මිනිස්සු එහෙම යනවා. මං ඉන්නවද කියලා මම තනියම ඉන්නවා. මම ගිහලා ජේසු පවුනේ කියලා මේ හයි බයි ජේසු කියලා ෆ්ලයින් කිස් එකක් දීලා. අර එහෙම යා ජේසුත් එක්ක හරි යාළුවෙක් වගේ මොකද්දෝ දෙයක් අදංක රොන්ඩු වැඩත් එක්කම ඒකක් හැදුනා මම දැන් පොඩි කාලේ නම්. හරි මේ. ඒකට පියදිමිනිය වහන්සේගේ පියා වෛද්‍යවරයෙක් විදියට වහන්සේ හිතුවේ නැද්ද මමත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා හරි දවසේ. හිතුණා. හැබැයි පාඩම් කරගන්න බෑනේ. ඒක තමයි ඉඳන් ඉන්න අමාරු ගතියක් තියෙනවා. හොඳ වෙලාවට ඇත්තටම සෙමිනරි ගියේ මොකද ඒතර මට කියන්න පුළුවන් තාත්තා ડોක්ටර් වෙන්න හිටියේ හැබැයි සෙමිනරි ගිය නිසා නැහැ කියලා. ඉතින් එහෙම ඇත්තටම O-level කරන් පස්සේ මම සයන්ස් තමයි කරන්න ගත්තේ. ආසයි. ඉතින් එතනදී පොඩි දෙයක් තියෙනවා. පාඩම් කරන්න බැරි ගතිය උනාට දක්ෂතාවයක් තිබුණා. මැත්ස් වලට ලොකු දක්ෂතාවයක් තිබුණා. එමැනුවල් සර් කියලා හම්බෙච්ච එමැනුවල් කියන්නේ ගැලුම්කාර. සර්ගේ නමක් ගැලුම්කාරව ගත්තගත්තේ සර් තමයි. අද සර් ඩයග්‍රෑම් මතක් කරනවා. ඒ කියන්නේ මැත්ස් වලට ලොකු පැෂන් එකක් එක්ක ගණන් හදන රෝළුව වැඩ කරන විදිහක් තිබුණා. හැබැයි අනිත් පැත්තෙන්ම පාඩම් කරගන්න බැරි එක තැන ඉන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒ level මම පටන් ගත්තා. මාස ගානකට පස්සේ මම හිතුවේ ඒ level කරලා සෙමිනරි යනවා කියලා. ඉතින් නමුත් එහෙම තැනකට කලින් උනාසගේ කැඳවීම කෙලින්ම හම්බුණා මට මෙතනට එන්න කියන එක. ඉතින් ඒ වෙලාවේ සියලුම දේ අතහැරලා අර බෝට්ටුව අතහැරියා වගේ. ඒ level අතහැරලා ආර්ට්ස් කරන්න තිබුණ සෙමිනරි ඉමීඩියට්ලි තීරණය අරගෙන ගියා. ඒතකොට පියදිමිනිය මොකද සෙමිනරි ඇතුළවන්නේ කී වසරෙන් වගේද? after O-levels. post O-level class කියලා තියෙනවා තමයි. ඒකට තමයි ඇතුල් වෙන්නේ 0.95. එතකොට පියදිමිනිය වහන්සේගේම අදහස දෙමාපියන් දැක්වූ ප්‍රතිචාරය කොහොමද? ඒගොල්ලන්ට ඊට වඩා ආස දෙයක් නැහැ. අදටත් ඒක තාත්තා නැති වෙද්දිත් මම ෆාදර් කෙනෙක්. මම සෙන්ට් ජෝසප් රත්මලාන පල්ලියේ ජොසෙතුමානි පුතේ සුබ මරණයක සාන්තුවරය. ජේසු අම්මයි ජේසු එක්ක මරණයි කියන තැනත් එක්ක. මම එතන මංගල්‍ය කරත් තමයි තාත්තා නැති වුනේ. ඉතින් එතන ගම හැමදාම බලන්න එනවා. ඒ කියන්නේ තාත්තා මට කොමිසම් කරනවා. තාත්තා මට තමයි කොමිසම් කරන්නේ. ඉතින් අම්මා දැන් මට කොමිසම් කරනවා. නංගි අක්කා ඔක්කොම කොමිසම් කරන්නේ මට. ඉතින් ඒක ෆාදර් කෙනෙක් කියන එක ඒගොල්ලන් හැමදාම ආස දෙයක්. හැබැයි තාත්තා අසන දෙයක් කරා ගෙදර ආව ගමන් අහනවා මේ කලන මේ තව ඉන්න පුළුවන්ද?
සෙමිනේරි සාධනයෙන් පස්සේ නෙමෙයි. සෙමිනේරි හැමදාම මේ අවස්ථාව මට දුන්නාට ගෙදර ඕන වෙලාවක එන්න පුළුවන්. ඒක වාගේ තියෙන අපිට කොච්චර ආසුණා ඒක බලකිරීමක් කවදාවත් කරලා නැහැ. එතකොට පියතුමනි ඔබ වහන්සේගේ පවුලේ නෑදෑ හිටි මිතුරන් දැන් ඔබ වහන්සේලගේ ගුරුවරුන් නම් කිව්වා ඔබ වහන්සේ කවදාකවත් පියතුමෙක් වෙන්නේ නැහැ කියලා. ඒක තේම කිව්ව තමයි. නෑ කියන්නේ මේ වගේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ම දොස් කියන්නේ නෑ පුතේ. ඒ කියන්නේ ඒක මේ එක්ස්ට්‍රීම් එකක ඒ කියන්නේ හයිපර් ප්‍රශ්නයක් තිබුණා. එක්ස්ට්‍රීම් එකක එක්ස්ට්‍රීම්ලි දඟයි. ඒ කියන්නේ එක තැනක ඉන්න බැරි ඒක තිඤ්ඤාදානවා වගේ වල්ලතුලට යන පුදුම බයිසිකලයක් ඒක චූටි ගන්න මතකයි බයිසිකලයක් කරන් දුන්නා තාත්තා හිතුවා මෙයා මේක නම් හරියන්නේ නැහැ කියන්නේ ඒකේ පදින විදිය පොඩි කාර්යයක් විදින බාරේ කාර් එකක් කරන් දීලා තිබ්බා ඒකෙත් යන්නේ අර මේ රේසින් කාර් එක යනවා වගේ යන්නේ කියලා අර ඒ වගේ ප්‍රශ්නයක් එහෙම තැනකදී මිනිස්සු මේ ඉතන හරි ස්වභාවිකයි ගරු පියතුමනි ඔබ වහන්සේ ජේසුගේ අනිපාර යන තෝරාගෙන දෙවසතල් ඇතුළු වූයේ කුමන වයසේ O level කරලා පුතේ. ඒතර අවුරුදු 17ක් වගේ 2095 after O levels මම join. එතකොට පියතුමනි ඔබ වහන්සේට සුදුසුකම් ලැබුවේ කොහොමද? සුදුසුකම් කියන්නේ ඇත්තටම උඩින් තමයි සුදුසුකම එන්න ඕනේ. ඉතින් බාහිරව එයාලා O level year 9 ඉඳන්ම ගන්නවා. මම O level කරලා ගිය නිසා නැත්නම් සාමාන්‍ය මුලින් ගියොත් එහෙම same standard එකකට එන්න ඕන නිසා ඒගොල්ලෝ අවුරුද්ද රිපීට් කරනවා. O level කරලා ගිය නිසා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් O level ඉඳන් ඕන කෙනෙක් post O level කියන ක්ලාස් එකට යනවා. එතන තමයි අපි A level කරන ආර්ට්ස් සබ්ජෙක්ට්ස් තමයි කරේ. හරි. එතකොට පියතුමනි දැනුත් දෙවසතල් ඇතුළු වෙන බලාපොරොත්තු වෙන තරුණයෙක්ට එම ක්‍රියාපටිපාටියම අනුගමනය කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ grade 9 ඉඳන්ම මොකද හැබැයි ඔබගේ මිසම් බාර පියතුමාට සම්බන්ධ වෙන්න ඕන පුතේ. එතනින් තමයි ඒ කැඳවීමත් ඒ කියන්නේ පියතුමා තමයි හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි O level කියන එක අනිවාර්යෙන් එතනින් පාස් වෙන්නම වෙනවා. ඒක නැත්නම් එතන ඇතුලේ අපිට O level කරන්න පියතුමනි ඔබ දකින විදිහට 9 ශ්‍රේණියෙන් දෙවසත්තලට ඇතුළු වෙන එක ඔබ වහන්සේ වඩාත් හොඳයි කියලා කියනද නැත්නම් O levels කරලා ඉවර වෙලා ඇතුළු වෙන එක හොඳයි කියලා කියනද? මෙහෙමයි පුතේ. ඒ කියන්නේ කැඳවීම කියන එක ඇත්තටම මොන වෙලාවෙ ලැබෙනවද කියන එක අපිට හරි අමාරුයි හිතන්න. ඉතින් එතකොට දැන් ඒක කෙනෙක් 9 වසරෙන් යන එක හොඳයි වෙන්න පුළුවන්. මේ ප්‍රායෝගිකව ගත්තාම දැන් සෙමිනරි අධ්‍යාපනය තුල ඉංග්‍රීසි නොලෙජ් එක අනිත් දේවල් ස්ටෑන්ඩඩ්ස් දක්ෂතා තාලෙන්තු වර්ධනය කරගන්න එක කුඩා දෙවසත්තලේ ඒකට වේලාසෙන් යන එක ලස්සන දෙයක්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම ජීවිතයේ අත්දැකීමක් ලැබලා පරිණත වෙලා යනවා කියන එක තව පැත්තකින් වටින පැත්තක්. ඉතින් හරියටම මේකයි කියන එකට පෞද්ගලික මට එහෙම මතයක් නැහැ. හරි. හැබැයි අනිවාර්යෙන් පොඩි සෙමිනර් නම් ඉන්නම ඕනේ. ඒ කියන්නේ ඒක වැඩි කාලයක් ඉන්න තරමටම අපි අර පියතුමන්ලා කියන ඒ සර්කල් එක ඇතුළට යනවා. පියතුමනි දැන් ඔබ වහන්සේ දෙවසත්තලට ඇතුළු වූයින් පසු ඔබ වහන්සේට දැනෙච්ච හැඟීම මොන වගේද? ඒක නම් පුතේ හරිම අභිරහසක් මිශ්‍ර එකක්. මට එක දවසකවත් අද්දටවත් එකම දවසකවත් අපරාධයාවේ කියලා මට හිතලා නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රශ්න නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒ අරගල සියලුම දේවල් එක්ක එක දවසකට මට හිතලා නැහැ. සෙමිනරි ඇතුලේ අපරාධ මම ගෙදර යන්න ඕනේ කියන්නේ. අර ලේබලම තිබිච්ච දෙයක් එක්ක ඇඳවීම කියන එක. හැබැයි පරස්පර විරෝධී. චරිත ස්වභාවයත් එක්ක පරස්පර විරෝධී. හැබැයි ඒක මට ජීවිතේ කවදාවත් මතක නැහැ. අපරාධෙම මාවේ. අපරාධික කට්ටන ප්‍රශ්න වැටිච්ච දැන් ඕන තරම් තියෙනවා. අපරාධ ස්වාමී කෙනෙක් වෙන්න ආවේවත් අපරාධ ස්වාමී කෙනෙක් උනේවත් ස්වාමී කෙනෙක් කියලා 13ක් කවදාවත් මට හිතලා නැහැ. එතකොට පියතුමනි එහිදී ඔබ වහන්සේට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද? ලොකුම අභියෝගය තමයි. ඒ කියන්නේ අභියෝග නම් තියෙන බඩියරක් යන අභියෝගම තමයි. එතනදී ලොකුම අභියෝගය තමයි අපිට තියෙනවා පුතේ NSC National Seminary Entrance Exam කියලා එකක්. ඒතකොට අපි after O levels A level සහ after post A level කියන classes වලදී අපි ඒක පාස් වෙන්න ඕනේ කැන්ඩි යන්න. ඉතින් ඒ කැන්ඩි යන්න පාස් වෙන්න ඕන තැනදී ඒ අභියෝගය මම චුටි පොඩි විරාමයක් මම ඉල්ල ගන්නවා. මට පොතක් තියෙනවා පෙන්නන්න. Few moments later. දැන් මට ඇත්තටම පුතේ මට මේ පෙන්නන්න ඕනේ මේ පොත. මේක මම ලියන්නේ after O levels ඉඳන්. මගේ ජර්නල් එක, ස්පිරිචුවල් ජර්නල් එක. දැන් ඔයා හත්දී සෙමිනරි ස්ට්‍රගල් එක, ලොකුම ස්ට්‍රගල් එක මෙන්න මේකේ තියෙනවා. ඒක මම ඒක පෙන්නනවා නම් හරි. මේ තියන්නේ
ලොකුම ස්ට්‍රගල් එක ඒ ස්ට්‍රගල් එක ලියපු විදිහ මෙතන තියෙන්නේ දැන් අර මතකයි ඒක 1997 10/23 ඒ ඩේට් එක මෙතන මෙහෙම තියෙනවා මේ තමයි නැෂනල් සෙමිනරි විද්‍රෝල් එක්සෑම් එකේ පේපර් එක හරිද ඉතින් මේ පේපර් එක ටීචර්ස් දෙන්නෙක් හිටියා ටීචර්ස් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් සිස්ටර් කෙනෙක් අනිත් කෙනා වයස්ක ටීචර් කෙනෙක් ඉතින් සාමාන්‍යයෙන් ටීචර්ගේ ලකුණු හම්බ වෙනවා අපිට සිස්ටර්ගේ තමයි ස්ට්‍රික් ඉතින් මේ හැබැයි මේ ටීචර්ගේ පේපර් එකේ ලකුණු මට කපලා තිබුණා කපලා විතරක් නෙමෙයි ෆාදර් එක්ට මට ඔෆිස් එකට කතා කරලා මේ ප්‍රශ්න කරා මොකද්ද මේ කියලා ලියු මේ ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ අය මොකද්ද කියලා ප්‍රශ්න කරද්දී තමයි මේ පේපර් එකේ ප්‍රශ්නයක් තිබුණා මේකේ දීපු ලියුමේ ඒජන්සි එකේ නමක් දාන්න තියෙන තැන මම ඒජන්සි නමක් හදලා දෙනවා හදලා ලියපු ඒක මට ඒක පෙන්නන්න විදියක් නෑ මෙතන හදලා ලියපු වචනය ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන පරපතල අසභ්‍ය වචනය මම දන්නම හදලා ලියුවේ මේ පේපර් එකේ තියෙනවා ඉතින් දැන් ඒක අසභ්‍ය වචන වයස්ක ගුරුවරයෙක්ට ලියන මානසිකත්වයක් කියලා මාව සැක කරා ඒක ෆාදර් ලොකු ප්‍රශ්නයක් ෆාදරනවා මම දන්නවා ෆාදර් සාදාන්නේ එයා ෆාදරනවා මෙච්චර වචන තියෙත් මේක මාරු මම දන්නේ නැහැ තේරුම මම හදලා ලිව්වේ ඊට පස්සේ ඩික්ෂනරි ආවලා ඒ වෙලාවෙන් බලන්න කිව්වා ඩික්ෂනරි බලන්න කියලා මේ බාවලා ඒකේ තියෙනවා මේක highly prohibited to use ඒක එච්චරම ජරා වචනයක් ඉතින් මම අවුරුද්දක් ඉන්නවා දඩුවම් කාලයක් විදියට දඩුවම් කාලයක් දැන් ඒ ෆාදර් වුණා මම ඔබ්සර්ව් කරා මේ වයස්ක ටීචර්ස් අර මෙහෙම ලියන ඉගෙන මොන මානසිකත්වයක්ද කියලා ඉතින් ඒක තමයි මගේ ජීවිතේ සෙපරේට් පරපතලම හැබැයි ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එකක් උනේ ඒ වගේ වැටීම් මගේ පුතේ ඒ කියන්නේ ගොඩාක් වෙලාවට වැටීම් මේක මාර පුදුම විදිහට උන්වහන්සේ අනිත් පැත්තට පෙරලනවා කියන්නේ මේකම මේ අත්දැකීම මම ලියලා තියෙනවා දැන් මේ මෙතන ලියලා තියෙනවා දැන් what are you doing කියලා මේකේ ලියලා තියෙනවා සමහර කාලයක් ලියන්නේ නැහැ පොත ඊට පස්සේ පොත ලියන්න ආයි ගත්තා best of the best කියලා ඊට පස්සේ ඒකම සෙමිනරි මාස ගානකට පස්සේ මගේ පන්තියේ යනවා මම නතර වෙනවා මාස ගානකට පස්සේ ෆාදර් මට හිට් ප්‍රිෆෙක්ට් කරනවා I cannot identify a huge change in a person මේ වගේ වෙනසක් කෙනෙක්ගේ මට දැක්ක මට මේ වෙනසක් නෙමෙයි අර වෙච්ච ප්‍රශ්නයක් ඉතින් තිබිච්ච වැඩි හැම තිබුණා ඉතින් කෙසේ වෙතත් ඊට පස්සේ මම හිට් ප්‍රිෆෙක්ට් කරන්නේ ඒ හැම වැටීමකට පස්සේ උනාසේ මහා ලස්සන දෙයක් මගේ ජීවිතේ කළා. දැන් වහන්සේ කියන අර ජර්නල් එකේ best of the best කියලා. ඒ කියන්නේ වහන්සේ එම කාලය තුල සෙමිනේරි වැඩත් කැපී පෙනෙන චරිතයක් කියලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් දේශනා කරන කීතුනේ. ඕකට පසුබිම හම්බෙන්නේ ඔතන ඔය අවුරුද්දේ. ඉතින් මම සිංහල ඩිබේට්ස් වල සාමාන්‍ය කතා කරන තැනක තිබුණා. ඊට පස්සේ හැබැයි මම කිව්වේ ඉස්කෝලේ මේ දක්ෂතාවෙන් කිසි දෙයක් ලියලා ආවේ නැහැ. කොහොම සෙමිනේරියම තමයි. ඉතින් මට මතකයි ඉංග්‍රීසි ඇකඩමි එකේ එතකොට ඒ මීටින් එක වෙලාවේ මම හැංගිලා හිටියේ. දැන් මීටින් එක හෝල් එකේ තියෙනවා. මම හෝල් එකේ ස්ටේජ් එක පැත්ත නෙමෙයි අනිත් පැත්තේ ක්ලාස් රූම් එකක් තියෙනවා. මම සෙටප් එකේමයි තියෙන්නේ. එතන මීටින් එකේදී මම ස්ටේජ් එකේ කර්ටන් එක පිටිපස්සේ බෑක් ස්ටේජ් එකේ මම පොතක් කියවනවා. හරි මෙන්න ගහනවා. මේ දනුවන් කාලේ. ඒකම ෆාදර්ට කතා කරලා ඇහුවානේ. වයිස් කලන කියලා. දැන් ඇහෙනවා මම නිකන් දැන් මම තක්කු මුක්ක වෙලා කියලා දැන් අච්චර ළමයි අසු ගානේ මාව හෙව්වා ෆාදර්. ඊට පස්සේ දඬුවමක් විදියට මට කිව්වා මේ ස්පීච් එක ඉංග්‍රීසි ඩිබේට් එකේ එක ස්පීච් එකක් දෙන්න. ඒක කිව්වා නම් කකුල් අතපය වේවුලනවා සීතල වෙලා දැන් ඉංග්‍රීසි වලින් ජීවිතේට කතා කරලා නැහැ. ආරාන්තික බයක ඉතින් කට්ට පාඩම් කරා ස්පීච් එක. මතකයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පය වෙලා දැන් දවස් දැන් මොන සෙන්සුරාද එද්දි දැන් අර මොහොතේ එද්දි යනි හිඳාඩේ දාලා බය වෙලා දැන් මගේ දැන් ඩිබේට් ලෙස තුන් දෙනා මෙහෙම ඉන්නවා දෙපැත්තේ මගේ ස්පීච් කරලා මම නැගිටලා එතනට යනවා විතරයි මතක. ඇත්තටම මම මොකක්ද දුන්නා? මම හරිම කැෂුවලි කතා කරා. ෆාදර් ඉතින් come on man you can speak. මෙච්චර කාල මොනවද කරේ කොහෙද හිටියේ? එදා තමයි මම ඒ ඔරටරි ටැලන්ට් එක ස්පීච් ටැලන්ට් එක කියන එක මම හොයාගත්තේ එතනදී. ඒ වගේ සිද්ධිපතේ ගොඩාක් තියෙනවා.
ඒ පසු බැස්මම තමයි උන්වහන්සේ දුන්න ඉතලේ පස්සට ඇදලා ඉස්සරහට විදිනවා වගේ. ඇත්තම මේ හෙල්දි විද්‍රෝවල් එකක් වුණා මගේ ජීවිතේ. හරි. පියතුමනි වහන්සේට දෙව්සත්හලේදී නියම වූ හරි නිරත වීමට සිදු වූ කාර්යයන් මොනවාද? මෙහෙම ඒක රොටේට් වෙනවා. කියන්නේ අතු ගන්න තියෙනවා, බාත්රූම් සෝදාන්න තියෙනවා. අර මම කිව්වාගේ හිට් ප්‍රිෆෙක්ට් වුණා. ඊට පස්සේ සිංහල ඇකඩමි මෙහෙවන්න තියෙනවා. ඉතින් ඒකට නියම මේ අපි ඒ හැම පියතුමෙක් වෙන සූදානම් වෙන කාලයක ෆෝමේෂන් එකක හැම දෙයක්ම බාර දුන්නා. එතකොට ගරු පියතුමනි ඔබ වහන්සේ දකින ආකාරයට පාසල් සිසුවෙකු හා දෙව්සත්හල සිසුවෙකු අතර තියෙන වෙනස්කම් මොනවාද? මෙහෙමයි. ඒක පාසල් සිසුවෙක් සහ දෙව්සත්හල සිසුවෙක් කියනකොට පාසල් සිසුවා පොදු අරමුණක් කරා යන්නේ. දෙව්සත්හල සිසුවා මොන දේ කරත් මම උන්වහන්සේගේ නිදීවනේ සේවය කරනවා කියන තැන ඔළුව තියාගෙන හැම විභාගයක්ම හැම දෙයක්ම කරන්නට. හරි. ඔබ වහන්සේ දෙව්සත්හලේදී ඉගෙනීමට අමතරව නිරත වූ කාර්යයන් මොනවාද පියතුමනි? ඩිබේට්ස්, ස්පීච් කොම්පිටිෂන්, ෆුට්බෝල් කියනක ඉස්කෝලේ තැනක් නැති වුණාට ෆුට්බෝල් කියන එකේ අති දක්ෂ තැනක සෙමිනරියේදී මොකද බූට්ස් දාන්න බෑ. බූට්ස් දාන්න බෑ. බූට්ස් දාන්න බැරි නිසා මේ සපත්තු නැතුව තමයි ප්ලේ කරේ. එහෙම ප්ලේ කරද්දී ඒ කියන්නේ අසීමිත දක්ෂතාවයක් එතනදී ආ ෆුට්බෝල් ප්ලේ කරන්න. චිත්‍රන්න ඒ මිස්ටේක් එකකින් දවසක් මම try කරද්දී ටීත් හැලුණා කොලේට. මම නිකන් මච් කරලා බලද්දී නිකන් ගහක කොලේ වගේ ආවා. ඊට පස්සේ මටම ආවෙනික විදිහකට මේක අඳින්න ගත්තා. ඉතින් ඒක ඒ වගේ ගොඩාක් ඩ්‍රාමා. ධර්ම තමයි උපරිමම කරලා. කොහේක හිටියයි ලොකු සංගීත හැකියාවක් තිබුණේ නැහැ. බේසික් සිංග පිච් කරන තැනක කොහේක හිටියා. හැබැයි ඩ්‍රාමා අතින් බෙස්ට් ඇක්ටර් වුණා. ඒ ඔක්කොම තිබුණා. ඩ්‍රාමා තමයි වැඩිපුරම කැපිලම පේන තැනක තිබුණේ ඩ්‍රාමා කියන්නේ රංගපාන තියෙන හැකියාව. එතකොට පියතුමනි දැන් ඔබතුමා දෙව්සත්හලට අර විභාගයේ ලියලා ඇතුළු වෙයින් පසු ඉන්පසු ඔබතුමාගේ දෙව්සත්හල ජීවිතය තුළ අමතක වෙන සිදුවීම් තියෙනවද තව? මෙහෙම අපිට කැන්ඩි ඊට පස්සේ අපි බොරැල්ලෙන් අපි කැන්ඩි යනවා. ඒ කැන්ඩි යන්නේ මම වෙන පන්තියක් එක්ක. එතකොට වෙන පන්තියක් එක්ක කැන්ඩි යනවා. කැන්ඩි අවුරුදු 7ක් ඉන්න ඕනේ. අවුරුදු 7ේදී මම මතකයි යාපනයේ සිද්ධිය. යාපනයේ මාස 3 මාරක ඉමර්ස් මෙතඩ් කියලා කියන අපි ඒකට එතන දෙමළ එක ගිහලා අපි ඉගෙන ගන්නවා. ඒකෙන් පස්සේ උනාසගේ මට හඬ කියන එකට මම අවදි වුණා. උනාස මගෙන් ඉල්ලුවා තව අවුරුද්දක් ඉන්න කියලා. මම පෞද්ගලික මට එහෙම ඉගෙන ගන්න ආසාවක් අත ලැන්ග්වේජ් එකක් මට තිබුණේ නැහැ. හැබැයි ඩිරෙක්ට් උනාස මට කතා කරපු නිසා මම යාපනයේ තව අවුරුද්දක් හිටියේ. දැන් අද මට තේරෙනවා මේ යාපනයේ හිටිය අවුරුද්දෙන් තමයි අත්‍තරම අද මම ඉන්නේ ග්‍රෑන්ඩ් පාස්. මෙතන ඉන්න කාරණාව ඒ හිටිය අවුරුද්ද. ගොඩාක් තැන්වල ගොඩාක් දේවල් වෙනස් වුණා. හරි පියතුමනි ඔබ වහන්සේ ඉගෙනීම ලැබුව දෙව්සත්හල් මොනවද එතකොට? මෙහෙම ඕනම කෙනෙක් අපි පද්ධති පූජක කියලා කියන්නේ. ඩයිසිෂන් ප්‍රීස්ලා මේ සම්බාරව කටයුතු කරන්නේ අපි. එතකොට ඒ පියතුමෙක් අනිවාර්යයෙන්ම දෙව්සත්හල් සිසුවෙක් විදියට බොරැල්ල සාන්තාලෝසිස් දෙව්සත්හලේ ඉන්න ඕනේ. ඊට පස්සේ කළුතර පළාතට ඉන්ටර්මීඩියට් සෙමිනරි කියලා කියනවා. එතන ඉන්නවා මාස 8ක්. ඒක ඩිසර්න්මන්ට් කාලයක්. කැන්ඩි අවුරුදු 7ක් ඉන්නවා. ඔක තමයි සෙමිනරි. එතකොට පියතුමනි දැන් ඔබ වහන්සේ ජැෆ්නා ගියා කිව්වා. යාපනයේදී හිටිය සෙමිනරි එක මොකක්ද? සෙමිනරියක් නෙමෙයි. ඒ කියන්නේ මම වෙනම බ්‍රදර් කෙනෙක් විදියට ගිහිල්ලා ඉතින් කවුරුත් එහෙම බාර ගන්න කැමති වෙන්නේ නැහැ. මම දෙමළ බෑ එතකොට. ඒක නිසා නමුත් එතන ෆාදර් ඉරිදියා සමන් දාබර මතක් කරනවා පියතුමා තමයි මම බාරගත්තේ. මුකුත් කරන්න බැරි වුණා. පේදුරුතුඩුවේ තමයි මම හිටියේ. සිල්ලාලේ පේදුරුතුඩුවේ තමයි හිටියේ. පියතුමනි ඔබ වහන්සේ පූජක සිසුවෙකු ලෙස දිවිගෙවූ කාලෙත් සිහි කර දැන් දෙව්සත්හලේ සිටින සිසුවෙක්ට ඔබ වහන්සේට දී හැකි ආදර්ශය මොකක්ද? ප්‍රධානම දේ තමයි කොන්ති පොතේ. කොන්ති. තමයි වල කියන්න තියෙන දේ. කැඳවීමක් තියෙනවා නම් ජේසුස් අම්මගේ අත අල්ල ගන්නම වෙනවා. වෙන කතාන්දරයක් නෑ. දෙව්සත්හල කියන්නේ රාමුවක්. දෙව්සත්හල කියන රාමුව. ඒ රාමුව ඇතුලේ අපි පෞද්ගලික ගමනක් අපි පටන් ගන්න. සර්ච් එකක්, ඉන සර්ච් එකක්. කියන්නේ යන ප්‍රයාස වලට නෙමෙයි වෙනම උන්වහන්සේව හොයන තැනක් අපි වෙනම පටන් ගන්න. ඒක තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ රාමුගත යාඥාවක් නෙමෙයි. පර්සනල් සර්ච් එකක් එක ජේසුව හම්බ වෙච්ච නිසා තමයි ජේසුත් එක්ක අද මේ වෙනස් ගමනක් අපි යන්නේ. හරි. වහන්සේ තේවාචාරී කෙනෙකු ලෙස දිවිගෙවූ කාලය පිළිබඳ කෙටි විස්තරයක් කරන්නකො අපිට. මේක ඒක විශේෂම දේ තමයි යාපනයේ හිටිය එක. මුලින්ම මම නායකන්දේ මිසම හිටියා. නාගොඩ මිසම හිටියා.
නායකයන් හිටියේ ෆාදර් ප්‍රියජාමනත් එක්ක නාගොඩ හිටියේ ෆාදර් ග්‍රෙගරිත් එක්ක ඊට පස්සේ තමයි මම යාපනයේ සිල්ලාලේ මාස 3කට පස්සේ විශේෂ කැඳවීමක් ලැබලා තව අවුරුද්දක් වැඩි පිළිගෙන මේ පියතුරුතුඩේ ඒ සුනාමිය ආවවුරුද්ද පියතුරුතුඩේ සේවය කරලා මම නැවත සෙමරියට ආවා. හරි පියතුමනි. එහිදී ඔබතුමාට මුහුණ දීමට සිදු වූ අභියෝග මොන හරි තියෙනවද? එකක් තමයි යාපනයේ ගන්න යනවා කියලා තීරණය. ඒක යුද්ධ කාලේ. එතකොට මට ප්‍රධාන වශයෙන්ම මගේ අම්මා එක මාර පුදුම දරා ගැනීමක මාට අවසර දුන්නා. මම කිලිමකෝ ජේසුස් කියන නම් පුතේ යන්න කියන එක. අයියා මම කෙනෙක් කොහොමත්ම එතකොට මම එතන මට මතකයි පණ්ඩතෙරප්පු කියන ලොකු නේවි කැම්ප් එකක් තිබුණා. ඒ කැම්ප් එකේ මේජර් මගේ කසින් ෆස්ට් කසින් අයියා. ඉතින් ඒ වගේ තැනක මම යාත් එක්ක කිසිම දෙයක් එයාව දන්නේ නැහැ වගේ තමයි මම හිටියේ. මොකද ඊට පස්සේ ආමි එකත් එක්ක ආමි එකේට අඟවෙව්වේ නැහැ මම සිංහල කෙනෙක් කියලා. පාටත් ඒකේ තියෙන නිසා ඇත්තට අවුලක් නැහැ. ඒ පාටම තියෙන නිසා නමුත් කතා කරද්දී ඒගොල්ලොත් මම කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ රිස්ක් එකක් ගන්න ඕන. ඉතින් අනිත් එක මම පූජාතරේ අවුරුද්දක් කල් දාගෙන මගේ පන්ති ආයි මට මිස් වෙලා ඒ බරපතල තීරණයකට යන්න ඕන. මම හැබැයි මගේ පූජක ජීවිතේ ෆෝමේෂන් ටයිම් එකේ හොඳම අවුරුද්ද තමයි යාපනයේ තියාව. පියතුමනි ඔබ වහන්සේ සත්‍යවාචාරී කෙනෙකු ලෙස කටයුතු කරන කාලයේදී ඔබතුමාට පියතුමන්ලාගෙන් ලැබුණු සහයෝගය මොන වගේද? ඒක අතිශයින් සුන්දර තැනක්. ඒ කියන්නේ ෆාදර් ප්‍රියජාමන කියන්නේ අපිට වගකීම් පුදුම විදියට දෙනවා, නිදහස දෙනවා, අවස්ථාව දෙන කෙනෙක්. ඉතින් පියතුමන් මාස්ටර්ම ස්තුතිවන්ත වෙනවා. උඩාක් තැන්වල මට ධර්ම දුසලා සමාජ පිටවන්න ගිටාර කරගෙන ගිහිල්ලා ඉවර සමිති තියන්න, දේශනා කරන්න හැම ඉරිදම මට දේශනා කරන්න අවස්ථාව දුන්නා. ෆාදර් ග්‍රෙගරිත් එහෙමම තමයි. එතනදී පුදුම විදිහට අවස්ථාව දුන්නා අපිට ඒ පුහුණු වීම වලට අර ස්විමින් pool එකේ දාලා පීනන අවස්ථාව වගේ. ඒක ඇත්තටම අත්දකින්න අපිට තියෙන අවස්ථාවක්. පියතුමනි ඔබ වහන්සේ පියතුමෙකු ලෙස පොරොන්දු දුන්නේ කවදද? 2008 ජනවාරි 12. හරි. පියතුමනි ඔබ වහන්සේ පූජකයෙකු ලෙස ඔබ වහන්සේ පසු කරන්නේ මේ කීවෙනි වසරද? 13 වෙනි අවුරුද්ද. හරි. ඔබ වහන්සේ මිසම් කීයක සේවය කරලා තියෙනවද පියතුමනි? මුලින්ම පුතේ මට අපොයින්ට්මන්ට් ලෙටර් එක හම්බුනේ. එහෙම තමයි මගේ ජීවිතේ තියෙන්නේ. අපොයින්ට්මන්ට් ලෙටර් එක හම්බුනේ දලුගම මිසමට. යන්න බඩු පැක් කර දෙන්නේ නැද්දී බිෂප් කතා කරලා කිව්වා දලුගමට නෙමෙයි වත්තරට යන්න කියලා. ඉතින් එතනින් තමයි වත්තරට ආවේ. වත්තර සේවය කරගෙන ඉන්නදී සාමාන්‍යයෙන් අවුරුද්දයි. අපි අවුරුදු දෙකක් මම ඉල්ලලා තියාගත්තා. දෙවැනි අවුරුද්දේ මග වෙද්දී ආයිකන් දඬුවම් මාරුවක් වගේ එකක් ඒක බටගමට මාව දැම්මා. බටගම මාස 8ක් ඉඳලා ආයි වත්තර ස්වාමීම ඊට වත්තර ෆාදර්ම ආයි මාව ඉහළ වත්තර ගත්තා. හරි. සාමාන්‍ය ඇසිස්ටන්ට් ප්‍රීස් කෙනෙක් පුතේ ඉන්නේ අවුරුදු දෙකයි උඩරින්. ඒ එහෙම ආව නිසා ෆාදර් මාරු වෙලා ගියා. මම ඊළඟ ෆාදර්ත් එක්කත් අවුරුදු 4ක්. ඒක අවුරුදු 4ක් මම ඇසිස්ටන්ට් කෙනෙක් විදියට වත්තල ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි එතනින් දෙබල අපොස්තලික සේවාව පටන් ගත්තා. ඒකත් මට මට තමයි කැලේ කපාගෙන යන්න තිබුණේ. මට ඉස්සෙල්ලා කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් දෙබල විස්සාවෙල්ල වග හොරණ මතුගම කියන පැතිවල ස්ටේට් ටැමිල් මිනිස්සුම බාරව කටයුතු කරා. ඒක අති වෙනස්ම අත්දැකීමක්. ඊට පස්සේ ඒ අතරවාරයේ තමයි ඊට පස්සේ තමයි මතුගම මිසමට ආවේ. මතුගම මිසමටත් එන්න හේතුවක් තියෙනවා. හොරණ දැම්මේ. හොරණ දාලා ඊට පස්සේ එතන මිනිස්සු පිකටින් කළා මාව එපා කියලා. කියන්නේ ඒ වගේ කෙනෙක් මම ඉතින් දෙන්නා එපා කියලා ගහන්නත්තා මම හිතන වෙන ප්‍රශ්නයක් නිසා ඊට පස්සේ කාර්යාලයට මම කැමති වෙන්නේ මාව හොරණට දාන්න. මම ඉතින් මම කිව්වා එනම් පියතුමනි අපි යන්නේ මතුගම ෆාදර් හොරණට දාන්න. මම මතුගමට යන්න කියලා මම මතුගමට ගියේ. අවුරුදු 5ක් හිටියා. අවුරුදු 5කට පස්සේ තමයි ග්‍රෑන්ඩ් පාස්ටර්ට ආවේ. මේ තුන්වෙනි අවුරුදු ග්‍රෑන්ඩ් පාස්ටර්. හරි. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරගන්න පියතුමනි මටත් ඔබ වහන්සේව හම්බෙන්නේ වත්තල මීසමේදී. ඇත්තද? පුතා කියන්නේ කොහමද? මම මොන්ටිසෝරි ගියේ වත්තල ෆාදර්. එතකොට මම ඔබ වහන්සේව හම්බෙන්නේ වත්තල පල්ලියේ සේවය කරගෙන. සෙල්ලම් එහෙම කරන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්න හම්බුනේ. සෙල්ලම් ගන්න හම්බුනේ. මම පොඩි ළමයිත් එක්ක ගොඩාක් සෙල්ලම් කරා. මම මේ වෙලේ දැකලා දෙනවා පොඩි ළමයි දුවන් ඇවිල්ලා වහන්සේගේ අතේ අර ජේසුගේ අතේ එල්ලෙනවා. අටේ කොටුව හයේ කොටුව පයින්. ඒ වගේ අයිස් ස්පයිස් කරනවා. ඒක සුන්දර කාලයක්. ඔව්. පියතුමනි ඔබ වහන්සේ පියතුමෙකු වූ පසු දෙමාපියන් හා සහෝදර සහෝදරියන් අතර ගත කළ කාලය ඔබ වහන්සේ කුඩා කාලත් සමග සසඳන විට එහි යම්කිසි වෙනසක් සිදු වුණාද? වෙනසක් වෙන්න මේකයි පුතේ.
ෆාදර් කෙනෙක් කියන්නේ මම ෆුල් ටයිම් මැරෙන්න ඕනේ. හැබැයි ඉතින් මගේ පවුල කියද්දි ඒක තමයි මගේ ජීවිතේ ලස්සනම තැන. මට ජේසුස් දීපු ලස්සනම තැනක. ඒ පවුල එක්ක බැඳි නාතත් කියනවා අයිත් කියනවා මේ සුන්දර එක තැනක් නෙමෙයි. රණ්ඩු වෙනවා. ඊයේ තමත් එක මහා ගත්තා. හැබැයි රැවෙද්දි කෝල් එකේ සෝරි කියලා කියනවා. ගෙදර කියන්නේ ඇත්තටම අපිට මේක විශේෂම කියන්න ඕනේ. පියතුමගේ පවුලත් එක්ක බැඳීම නැත්තම් එහෙනම් එයාගේ ජීවිතේ අවුලක්. ෆැමිලි එකේ ඇටැච්මන්ට් එක අර අපි බෞද්ධ හාමුදුරු කෙනෙක් වගේ හැමදේම අතහැරලා අනිත්‍ය නිසා අභිනිෂ්ක්‍මණය කරන ගමනක් නෙමෙයි මේක. හරි පවුල කියන රූට් එක. මුල. ඒ අම්මා තාත්තා අක්කලා නංගිත් එක්ක තියෙන සම්බන්ධතාවය අතිශයින් වැදගත්. පවුල වගේ තැනක් තියෙන්න බෑ. ඒක මම දකින දෙයක්. මට ගොඩාක් කරේ මම මේ විශ්වාසවන්තව ගෙදර යන්නට ගන්න විදිහක් නැහැ වැඩත් එක්ක. හැබැයි විනාඩි 5කට 10කට හරි සතියකට පාරක් දුවලා අම්මාගේ බත් කටක් කාලා ඉන්න තැනක තාම තියෙනවා. අක්කා නංගි මල්ලි අපි තුන් දෙනා අතර මහා පුදුම බැඳීමක් තියෙනවා. ගරු පියතුමනි ඔබ වහන්සේ පූජකයෙකුට සේවය කිරීම ඔබ වහන්සේට සතුටක්ද? මට ජේසුස් ආයත අවස්ථාවක් දුන්නේ ෆාදර් කෙනෙක් වගේ. හරි. ඒ තරම් මම සන්තෝෂින් ඉන්න ෆාදර්. මෙතෙක් ඔබ වහන්සේ ගත කරන්නා වූ පූජක දිව්‍ය දෙස නැවත හැරී බලද්දී ඔබ වහන්සේට මොන වගේ හැඟීමක් දෙන්නේ? මගේ ජීවිතේ බරපතල වැඩ ඉතිරිලා තියෙනවා. පෞකාරකම් තිබිලා තියෙනවා. මිස්ටේක්ස් තිබිලා තියෙනවා. අරගල තිබිලා තියෙනවා. හැබැයි අද වෙනකම් මම ඒකක් ගැනවත් කනගාටු වෙන්නේ නැහැ. හරි. මොකද උන්වහන්සේ තුල සියල්ල නැසී අපතර කළේ. පූජකයෙකු වීම සම්බන්ධයෙන් ඔබතුමාට ආඩම්බරයක් ඇති වූ අවස්ථාවක් හෝ සිදුවීමක් තියෙනවද? ඒක නම් පුතේ ආඩම්බර වෙන්න දෙන්නෙම නැහැ. ඒ කියන්නේ ආඩම්බර වෙන්න දෙන්නේ නැහැ කියන මට පුදුමයි. අර පාර්තම 2 කොරින්ති 12:7 කියනවා ඒ ඉදරව් වීම වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස දුම්මා නොගන්නා පිණිස සාතන් විසින් දෙන ලද සමාන ශාරීරික කාවැදෙනම කටුවක් හා සමාන පීඩාවක්. ඉතින් අරගලත් එක්ක ඉන්න නිසා ආඩම්බර වෙන්න ශාසයක් හම්බෙලා නැහැ. ඒක මම දබුත් ඇත්තටම ජේසුස් මට දීපු ලස්සන දෙයක් කියලා. ගරු පියතුමනි ඔබ වහන්සේ පූජකයෙකු වශයෙන් පූජකයා කියන කෙනා වර්තකතනය කරන්නේ කොහොමද? පූජකයා කියලා කියන්නේ පුතේ කෙලින්ම අපි කියනවා අල්ට්‍රා ක්‍රිස්තුස් කියලා. ජේසුව අද ක්‍රයිස්ට් කියලා අපි කියන්නේ. ජේසු වෙනුවෙන් ඉන්න කෙනා. ඉතින් ජේසුගේ රෝල් එක ඩිරෙක්ට්ලි අපිට කරගෙන යන්න වෙනවා. ඉතින් පූජකයි කියලා කියත් අනිවාර්යයෙන්ම රිදෙන්නම වෙනවා. අගපේ කියන්නේ self giving love. මේ මම කරන දේවල් නෙමෙයි හොඳ. ඒක තමයි විය යුතු දේ. ඒකට වෙන්න තමයි try කරන්නේ. දැන් එහෙම තැනක අපි ජීවිතේ කැප කරන්න ඕනේ. ඔබ වහන්සේගේ පූජක දිවිය තුළ ඔබ වහන්සේට මඟ පෙන්වූ උදව් උපකාර කවුරු හරි ඉන්නවද? ඔබ මතක් කළොත් පුතේ එහෙනම් ඉතින් ඔයාලා වෙනම ඉන්ටර්විව් එකක් ගන්න වෙනවා. තේරුණාද කියන එක. ඒ තරමටම මගේ තාත්තා තමයි ප්‍රධානම තැන ඉන්නේ. කොටිම සරල උදාහරණයක් කියනවා නම් මගේ තියොලොජි දැනුම මුලින්ම හම්බෙන්නේ මට තාත්තගෙන්. එයා ගොඩාක් කියවලා අපිට කියන්න දුන්නා වගේම මම ෆාදර් කෙනෙක් වුණායින් පස්සෙත් මම පොතක් ගත්තාම එයාට මම ගිහලා දෙනවා. එයා එක කියන සමරේක මට කියනවා. දේශනාවල අදත් කියන පොයින්ට්ස් මම ගත්තේ තාත්තගෙන්. එතන ලස්සන තරක් අන්තික අම්මගේ ආදරය කරන හැකියාව. එයා වෙහස මහන්සිය බලන්නේ නැතුව වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන පැෂන් එක මට අම්මගෙන් හම්බ වෙන්නේ. ඉතින් එයාගෙන් මම අහනවා අම්ම නිදිය ගන්න නැද්ද වෙලාසෙන් කියලා. එයා කියනවා යෝනි දී ගන්න කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ එයාගෙන් හම්බ වෙච්ච පැත්ත එක තව ගොඩාක් දෙනෙක් ඉන්නවා. මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ෆාදර් අලිත් එක්ස්පෙරියන්ස්. තව ජීවිතේ උදව් වෙච්ච මම නිරන්තරයෙන් යාඥා කරන පිරිසක් ඉන්නවා. يعني continuously සමහරවිට මම අරගලයකින් නැද්දි හීනයකින් වගේ කූද්දලා ෆාදර් ප්‍රේ කරන්න කියන තැන තියෙනවා. ඒ වගේ දයාබරව අර මොසස් කඳ මුදුනේ ඉන්නද්දී ආරෝන් හූර් කියන දෙන්න දෙපැත්තේ අතින් අල්ලගෙන හිටියා වගේ මේ ස්පිරිචුවල් වෝර්ෆෙයාර් එකේදී බොහෝ දෙනෙක් මට යාඥා කරනවා. මග පෙන්වීම මම ගන්න ෂෙයා කරගන්න දයාබර සම්බන්ධතා ගොඩාක් තියෙනවා පුංචි. හරි. පියතුමනි ඔබ වහන්සේ ආදර්ශයට ගන්න සුදුවඩ චරිත මොන කවුරුන්ද? ඒ ඇයි? මෙහෙම ඒ කියන්නේ මුලින් මගේ නේම් සෙන්ට් ක්ලාරා කියන කෙන තමයි මම අගෝස්තු 12 ඉපදුනේ. අගෝස්තු 11 තමයි මංගල්‍ය සෙන්ට් ක්ලාරාගේ.
ක්ලෙයා කියන එක තමයි කලන කියන එක දැම්මේ. ඉතින් මගේ නම දැම්මේ ෆාදර් ග්‍රෙගරි. ෆාදර් පියතුමාන අපිට දැන් ජීවිතාන්තර නැහැ. දැන් ඒක චුටි දෙයක් කියන්න ඒ කියන්නේ නම් අක්කා දැන් ඉන්ෂිරා ඉන්ෂිකා ඉන්ෂාර ඉන්ෂක අපි හතර දෙනා ඒකේ කලන කියන නම විතරක් තමයි ෆාදර් කෙනෙක් දාලා තියෙන්නේ. අනිත් ඔක්කොම තාත්තා දාලා. ඉතින් එතනදී එහෙම තැනක එක විශේෂ දෙයක් කියන්නේ මගේ නම විතරක් ෆාදර් කෙනෙක් දාලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඉපදීමටත් පෙර සැලසුම් කළා. අනිවාර්යයෙන්. මම හිතනවා මේ කියන්නේ ඉපදෙන්න නෙමෙයි ආයිත් ඉතින් ඒ කියන්නේ තාත්තාම හම්බ වෙන්නත් ඉස්සෙල්ලා සැලසුම් කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රශ්නේ චුට්ටක් කියන්නයි. දැන් අපේ අම්මා තාත්තව හම්බ වෙන්න කියලා එයාගේ අක්කගේ බබාව නර්සරි එක අරගෙන ගිහලා තියෙන වත්තලපල්ලියට. වත්තලපල්ලි සදාසරණ නුවානේදී අම්මා යාඥා කරලා තියෙනවා නුවානේ කරලා බාර වෙලා මට තාත්තව දෙන්න කියලා. හරිද? ඒ තාත්තව දෙන්න කියලා යාඥා කරපු ඒ පල්ලියේ දැන් තාත්තව හම්බ වුණා. යාට තාත්තව ගන්නවා. තාත්තාට දාව උපදිච්ච පුතා සදා ඒ වත්තල පල්ලියට ගිහිල්ලා සදාසරණ නුවානේ අලුතෙන් කරලා වර්ෂිප් එක පටන් ගත්තා. එතකොට මම වර්ෂිප් එක කරගෙන යන්නේ මුලින්ම සදාසරණ නුවානේ තමයි ඒ අම්මා යාඥා කරපු තැන තාත්තම වෙන්න කියලා. මම ඒ පල්ලියේ ඒ දවසේම කියන්නේ ඒ නුවානේ කරලා මම දේශනා කරා. අපේ අම්මා මෙතන යාඥා කරලා තමයි මාව හම්බුනේ. තාත්තම හම්බුනේ තාත්තමයි ඉඳන් මාව හම්බුනේ මමයි මේ නුවානේ කරන්නේ. ඉතින් එහෙම පසුබිමක් තියෙනවා. පියතුමනි ඔබතුමා දෙව්සත් අලට ඇතුළු වූ දාපටන් මෙතෙක් ඔබ වහන්සේ ගත කරන පියතුමෙකු වීම දක්වා පැමිණි ගමන් මගදී ඔබ පසු කළ ප්‍රධාන කඩින් මොනවද පියතුමනි? කැරිස්මැටික් ගිෆ්ට් එකක් හම්බෙච්ච එක. ඒක මම මතකයි ඒක අර ගිටාර් එකත් එක්ක ඒ කියන්නේ දැන් මුලින්ම මට චූටි කාලේ කතා කරලා කිව්ව බජව්වා කියලා. බලන්න මේ දේවලම තියෙන විදිය. බජව්වා කියලා කියද්දී මියුසිකල් ෂෝ එකක් පටන් ගත්තාම වෙඩින්ස් වල එහෙම මම අවුරුදු දෙකක් නැත්නම් තුනක් විතර කාලේ ස්ටේජ් එකෙන් තියෙනවා. ඩාන්ස් ස්ටොප් එක නතර කරගන්න නතනවා. නතර වුණාම අඬනවා. ඒ කියන්නේ අර මේක බජවුවා කියලා කියන්නේ. ඊට පස්සේ මට මගේ ට්‍රිප් යන්න සින්දු කියන ඒවා ඔය ඒකේ අර ඒ බජවු ගතිය තිබුණා. මේ බජවු ගතිය තිබිලා සෙමිනරි අන්තිම දවස් දෙකේ තමයි තාත්තට පිළිකාවක් ආවා. ප්‍රොස්ටේට් කැන්සර් එක. තාත්තට එතන නැති වෙයි කියලා. සෙමිනරි ස්වාමීන් වහන්සේ දෙකකට කලින් තාත්තා මට ඉතින් මොකක් කරේ වටිනා ගිෆ්ට් එකක් කරන් දෙන්න ඕන නිසා තමයි ගිටාර් එකක් කරන් දුන්නා. හරි. යමහා ගිටාර් එකක් කියද්දි ඒ කාලේ අම්මෝ පුදුම තනන්. ඉතින් සෙමිනරි කාටවත් තිබ්බේ නැහැ. 10න් සම්පතක් වගේ. 10න් සම්පතක් වගේ. ඉතින් කාටවත් තිබ්බේ නැහැ. ගිටාර් ගහන්න පුළුවන් අයට යමහා නැහැ. මම ගිටාර් ගහ ගන්න බෑ. මට යමහා එක තියෙනවා ලැජ්ජාවට ඉගෙන ගත්තා. ලැජ්ජාවට ඉගෙන ගත්තා. ඉතින් ඊට පස්සේ මට මතකයි ට්‍රිප් සින්දු පොත් මේ වගේ තොට්ටි CR පොත් කෝච් දියලා ඒ වගේ හදනවා. ඒක බඩ මට ඉයර් එකක් නැහැ. ඒක එහෙම ප්ලේ කරා. ස්වාමී වුණායින් පස්සේ මම මේ ගිටාර් එකත් එක්ක යාඥා කරා. මම තමයි සදාසන් නුවානේ ෆාදර් රාජ් සිල්ලාම දයාබර මතක් කරනවා ෆාත්මා මම ඒ අවස්ථාව දුන්නේ. නුවානේ කරන්න දුන්නා. කරනවා කැමති විදිහට. ඉතින් මට මතකයි අද වගේම ගල්වැටේ පල්ලියේ ඒ පල්ලියේ බාරුනේ මට ලවුඩ් ස්පීකර් තිබුණේ. මයික් දෙකක් දාගෙන ගිටාර් එකක් පැටි ඔයා ලවුඩ් ස්පීකර් එක දාලා ගහලා බලන්න. හරි සුවීලි සද්දයක් එන්නේ. තේරුණාද කියන්නේ වටේ ලවුඩ් ස්පීකර් ටැන් කරලා. එහෙම තමයි මම මුලින්ම ඒ සරල ගීතිකා කියන පටන් ගත්තේ. එතනින් තමයි යාපනයේ තමයි මම මුලින්ම ගීතිකා ආවේ. එතනින් පස්සේ තමයි කැරිස්මැටික් පැත්ත ඩිවයින් ගිහිල්ලා ඒ 19 එක දේශනා කරන මේක පියතුමා ෆාදර් කියන ඒ ජර්නි එක ඇතුලේ ජේසුස් මට දීපු ලස්සනම තෑග්ගක්. ජේසුස් දෙක කරා. පියතුමනි වහන්සේ සමගම පූජකවරයා ලැබූ සමකාලීන මිතුරන් සිටිනවද? ඔව්. අපි පන්තිය තමයි පුතේ ලොකුම පන්තිය. 21 දෙනෙක් ස්වාමීලා. හැබැයි මම දාවර මතක් කරනවා තේවාචාර්ය මදුෂ රශ්මි සහෝදරතුමා ඔඩිනේෂන් එකේ දේවල් ඇස්ති කරන්නම යනකොට බයික් ඇක්සිඩන්ට් එකකින් යන්නේ නැති වුණා සති දෙකකට කලින්. එකකින් අපි 22ක් හිටියක 21ක් වුණා. ඊට පස්සේ ගොඩක් මට පන්ති තුනක් තියෙනවා. පන්ති තුනක් තියෙනවා ෆාදර් මංජුල ෆාදර් ඒ පන්තිය එකක්. ඊට පස්සේ දෙවෙනි පන්තිය තියෙනවා ෆාදර් ඩෙනින්ටන් ඒ පන්තිය හිටියා. දැන් ඉන්නද ෆාදර් ඩිල්රන් ෆාදර් සුරංග
ඒ වගේ අය for the Lord. ඒ අය එක්ක තමයි අන්තිමට පූජා කරලා ලැබෙන්නේ. හරි පියතුමනි. ගරු පියතුමනි ඔබ වහන්සේ අපිට පසුගිය ප්‍රශ්නයකදී පැවතුවා යාපනයේදී ඔබ වහන්සේට ජේසුගේ හඬ ඇසුණා කියලා. ඔබ වහන්සේ ජේසු කතා කරේ කොහොමද ඔබ වහන්සේට? මෙම ඒක අර රේඩියෝ එක ටියුන් කරගන්නවා වගේ වෙනවා. ඒ කියන්නේ channel එකට ටියුන් වුණායින් පස්සේ ඒ කනෙක්ෂන් එක හම්බ වෙනවා. ඒක මේ එක දවසකින් වෙන දෙයක් නෙමෙයි. නමුත් සමහර තැන්වල හරියටම දැනෙනවා මේක ජෙස්මයි කතා කරන්නේ කියලා. ඩිරෙක්ට් හඬක් නෙමෙයි ඒක. සමහර එක සිතුවිල්ලක් එක මුසු වෙච්ච විස්තර කරන්න බැරි දෙයක්. ඉතින් ඒක ඒ හඬත් එක්ක ලොකු සාමයක් දැනෙනවා. ඒ කියන්නේ ඒ හඬ අඳුර ගන්න විදි කීපයක් තියෙනවා. ඉතින් එතන තමයි ඒක මම රදකෘතුමාට කියද්දිම තව උද්දක් තව ඉන්න ඕනේ. ඒකත් එක්ක ඒ කටයුතු සැලසිච්ච විදිය අද බලද්දී ඒ අවුරුද්ද නිසා තමයි අද මම ග්‍රෑන්ඩ් පාස් ඉන්නේ. කොළඹ පදවියේ දෙමළ ජනතාව සම්පූර්ණයෙන් බාර දෙන තරමට වැටෙන ඒ කන් හඬත් එක තමයි. හරි පියතුමනි. එතකොට පියතුමනි වර්තමානයේ වර්තමාන ජේසු කැලක් විදියට අපි ජේසුගේ හඬ අඳුරගන්නේ කොහොමද? මෙහෙම අපිට ඒක හඬ අඳුර ගන්නවා කියලා කියද්දී උන්වහන්සේ කතෝලික සභාවට ගැන්වීම අනුව අපිට ප්‍රකාශ වෙන විදි තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් ඒ වලට අපි විශ්වාසවන්ත වුණොත් එහෙම සරලයි. ඒක ලොකු කොම්ප්ලිකේටඩ් නෑ. උදාහරණයක් විදිහට දේව වචනේ හරහා උන්වහන්සේ අපිට කතා කරනවා. සභා ඉගැන්වීම හරහා කතා කරනවා. එතකොට නායකයෝ දෙමාපිය ශ්‍රේෂ්ඨයෝ හරහා උන්වහන්සේ කතා කරනවා. සහ පෞද්ගලික ජීවිතේ පෞද්ගලික ආඥාවේ සුදාත්මයන්ට අවදි වුණායින් පස්සේ වල පෞද්ගලිකවත් ස්වාමීනාසේ ප්‍රකාශ කරන විදියක් තියෙනවා. අපි ගොඩාක් කරලා වැදගත් වෙන්නේ හඬ ජේසු කතා කරන දේ ගොඩාක් වෙලාවට අපිට කියන්නේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක විමස ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. හරි පියතුමනි. පියතුමනි ඔබ වහන්සේගේ දෛනික දිනචර්යාව ගත වන ආකාරය ගැන ඔබ වහන්සේට යමක් කියන්න පුළුවන්ද? දෛනික දිනචර්යාව ගත කරන විදිහ මෙහෙමයි පුතේ. දවසේ පටන් ගන්න නම් ජේසුත් එක්ක ඒක මුලින්ම කියන්නේ කොහොමද කියලා කොන්ද කියලා. නැගිට ගමම මොන උදාන ඉස්සල්ලා හැම දෙයකම ඉස්සල්ලා ජපමාලත් එක්ක තමයි දවස පටන් ගන්න. අභිලාෂ 4 කඩා ගන්නවා දවසේ වෙලාවන් 4කට. එතකොට ආලෝකය ඩෝරියස් මිස්ට්‍රීස් ඒ කියන්නේ උන්වහන්සේට මංගලම් කියන තනින් ආරම්භ වෙන්නේ. එතකොට එතනින් මම දවස ආරම්භ කරනවා. ඒ අභිලාෂ 4 ඩෝරියස් මිස්ට්‍රීස් 4 ඊට පස්සේ සප්‍රසාද මහන්සිය ඉස්සරහා තමයි ආලෝකයේ ලුමිනස් මිස්ට්‍රීස් අපි යන්නේ. සප්‍රසාද ඉස්සරහා තමයි දෙවනි කොන්තපන්තිය කියන්නේ. තුන්වෙනි කොන්තපන්තියද අපි දෙමු ඩ්‍රයිව් කරගෙන යනවා නම් හරි කොහේ හරි එතකොට කියනවා නැත්නම් දවසේ වෙන තැනක කියනවා. අවසාන කරන්නේ අවසාන කොන්තපන්තිය. ඒ කොන්තපන්තිය 20 පන්තිය දවසේ බෙදෙනවා. ඊට පස්සේ පැය ජේසු ඉස්සරහා ඉන්නවා. ඊට පස්සේ ඉතින් කාර්යාල දවස් තියෙනවා. ඔෆිස් ටයිම් ග්‍රෑන්ඩ් පාස් කැටිය ලොකුතරයි. ඔයා දන්නවා. ඉතින් එතනදී ඔෆිස් ටයිම් කියලා වෙලම තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ දවල්ට කාලා පොඩි වෙලාවක් පොඩි සියස්ටා එකක් ගන්නවා. ඉඳක් දානවා. ඊට පස්සේ මරි ව්‍යායාමයට වෙලාවක් ඒලා නැන්දගේ නැගිටින්න පස්සේ හරි නැත්නම් රැයට හරි වෙලාවක් හොයා ගන්නවා. ගොඩක් වෙලාවට අපිට පූජා තියෙන හවස. හරි. එතකොට හවස පූජාවලින් පස්සේ මේ මිනිස්සු හම්බෙන කවුන්සලින් දේවල් වලට මිනිස්සු බ්ලෙසිංස් වලට එන වෙලාවල් තියෙනවා. ඉතින් අවසානයේ දවස් අවසානයේ ගොඩක් වෙලාවට දිව්‍ය පූජාවෙන් පස්සේ රිෆ්ලෙක්ෂන් එක දාලා තමයි දවස් අවසාන වෙන්නේ. හරි. පියතුමනි ඔබ වහන්සේ තාමත් කාර්යබහුල දිවියක් ගත කරන්නේ. ඉතින් මීසමේ වැඩ කටයුතු සමග ඔබ වහන්සේ විසින් සිදු කරන අනිකුත් වැඩසටහන් සඳහා ඔබතුමා කාලය ගලපා ගන්නේ කොහොමද? මෙහෙමයි පුතේ. කියන්නේ ග්‍රෑන්ඩ් පාස් ආවෙන් පස්සේ තත්ත්ව ගොඩක් වෙනස් වුණා. මොකද අනිකුත් වැඩසටහන් කරපු ඔක්කොම ග්‍රෑන්ඩ් පාස් මමයි කරන්නේ. ඉතින් ළමා වැඩසටහන් ජේසුත් එක්ක පොයේ කියලා ළමයින්ට වැඩසටහන් හැම සිකුරාදාම ප්‍රශංසාවෙන් තියෙනවා. එතකොට බ්‍රහස්පතින්දා සඳුදා වගේ දවස්වලට මට එළියම හරි වැඩසටහනක් තිබුණොත් මම යනවා. එහෙම නැතුව ඉරිදාව කරනම් එදිට යවෙන්නෙම නැහැ. සෙනසුරාදා සමහරවිට හවස උදේවරු වැඩසටහනක් හම්බුනොත් එළියට යන්න පුළුවන්. නමුත් මීසමේ වැඩ තමයි ප්‍රයොරිටි එක වෙන්නේ. ප්‍රමාණිත වෙන්නේ. හරි. ඔබ වහන්සේගේ අවිවේකී දිනචර්යාවේ විඩාව නිවාගන්නේ කොහොමද පියතුමනි? ඔබ වහන්සේට විනෝදාංශයම තියෙනවද? විනෝදාංශ ගිටාර කැවිලා ප්‍රධාන විනෝදාංශයක්. මාළු ඇති කරනවා. ඉතින් ඒක ප්ලාන්ටඩ් ටැන්ක්ස් කියන ඉතින් පොඩක් ගාඩන් එකක් වගේ එකක්. එතකොට පුංචි ගාඩන් එකක් තියෙනවා. ඒක ලොකු චේන්ජ් එකක්. සහ වැඩියෙන්ම විනෝදාංශයක් විදිහට දරුවොත් එක්ක ගත කරන වෙලාවල් තමයි මයින්ඩ් එකට ලොකුම චේන්ජ් එකක් මට දෙන්නේ. ඉතින් ඊට අමතරව තමයි ඔය
සුප්තා සතුන් මේ පැත්තට යනවා. හරි. Few moments later. විනෝදාංශයක් විදිහට පුතේදී මේක තමයි මම කරන්නේ. පුතේ arrange කරනවා නිවාඩුවක් වෙලාවකට. ඒකේ මයින්ඩ් එකට වතුර කියන එක රූම් එකේ තියෙන්නේ වෝටර් බෑග් එක. වතුර කොහොමද අපිට මනසට හරි යොදුම් කොළ පාට කියන්නේ මනස නිවන දැන්. අන්තිම මාළු වගේ මූවමන්ට්ස් අපි කියනවා හાર્ට් එකට ගොඩක් හොඳයි. ඉතින් මේ arrange කරගන්නවා. අනිත් එක මේ ඇවිල්ලා ප්ලාන්ටඩ් ටැග්. ඒකට මේ ආටිෆිෂල් නෙමෙයි. ප්ලාන්ටඩ් ටැග් එකක් දැන් මේක අනුකූල ඉන්ධන ක්ලීන් කරන්න කාබන් ඩයොක්සයිඩ් මෙතන දෙන්න දෙනවා. ඒ කියන්නේ අපි පින්වැලිය මේ පාට අපි හදනවා ටයිල්ස්. අපි ඒක කරන්නේ මේකත් ඒ වගේම මේකත් එක චූටි දවසක උදේට පැය කාලක් විතර කෑම ටික දාලා කෑම කාලේ ඉවරලා චෙක්ස් අපි දෙක පාරක් පැය දෙකක් විතර ගන්නවා මේ ටික මේවා සුද්ධ කිරිලක් නේ ෆිල්ටර්ස් කියන නිසා මේවා කරලා සම්පූර්ණ සුද්ධ කිරිලක් මේ දෙක තමයි කියන්නේ මට කියන්න මම කරකම ඒක සුද්ධ වෙලා යනවා ඒක වෙලාවක් යන්නේ ඒක තමයි අපි ඒක කියන්නේ අභිනවයෙන් පත්වෙන තරුණ පියතුමන්ලා හට ඔවුන්ගේ කැදවීම සාර්ථක කර ගැනීම සඳහා ඔබ වහන්සේ මඟ පෙන්වන්නේ කෙසේද? එක කොන්තේ පළවෙනි දේ ජපමාල ජේසුස්වමගේ අතහැරලා පුතේ අපිට උජිර ජීවිතේ ඉස්සරහට යමක් නැහැ. එතකොට ඒ නිසා මම මූලික බේසික් දේ කොන්තේ කියන එක ගන්න. ඊට පස්සේ පූජකයා කියද්දී පියතුමා සහ සප්‍රසාදය කියන එක වෙන් කරන්න බෑ. සප්‍රසාද වහන්සේ නෑ පියතුමෙක් නැත්නම්. පියතුමෙක් නෑ සප්‍රසාද වහන්සේ. ඊට පස්සේ මම ජේසුත් එක්ක තියෙන සප්‍රසාද වහන්සේත් එක්ක තියෙන ගන්නවා. එදිනදා පූජා අනිවාර්යයි. ඒක රුටීන් එකක් විදියට නෙමෙයි සප්‍රසාද වහන්සේත් එක්ක පර්සනල් රිලේෂන්ෂිප් එකක් අපිට අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ඒ දෙකත් එක්ක තමයි සහ ඊට පස්සේ තමගේ තුවාල වෙච්ච තැන් බින්දුන තැන් විසඳ ගන්න ඕන තැන් ඇති. ඒවා විසඳ ගන්න ඉස්සරහට කරනවා. හරි. වර්තමානයේ පියතුමෙකු වීමට ආශාවක් එක් දරුවන් හට ඔබ වහන්සේට දිය හැකි පණිවිඩය කොහොමද පිළිගන්නේ? ආශාවක් ලස්සන දෙයක්. ඒක ෆාදර් කෙනෙක් වෙන්න ආසාව ලස්සන දෙයක්. ඒක චුට්ටක් හිතලා බලන්න පුතේ මොකක් නිසාද මම ආස වෙන්නේ? ෆාදර් කෙනෙක්ගේ මොකක් නිසාද මම ආස වෙන්නේ? ඒ ආසාව ඇයි කියන එක අහන්න. එතකොට ඒ අහනවත් එක්කම ඒ කියන්නේ සුන්දර තැනක අපිට සිතුවිලි තියෙනවා වගේ සුන්දර තැනක සිතුවිලි වලට වඩා එහා තැනක ස්වාමීන් වහන්සේ දයාබලව මම කැඳවනවා කියන්නේ සම්බන්ධතාවය. ඇත්තටම අපේ ටාගට් එක වෙන්න ඕනේ පුතේ ස්වාමී කෙනෙක් වෙන එක නෙමෙයි. එහෙම වුණොත් ඕඩිනේෂන් එක තමයි ફોකස් එක. ඕඩිනේෂන් එකේ ෆන්ක්ෂන් එක පූජාව ඉතින් ලෝගෝ දාගත්තයින් පස්සේ මොකක්ද කියන එක නිකන් පුස්සක් වෙනවා. එතකොට ඒක නිසා තමයි කතා කළ කියන්නේ ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට කියන්නේ පූජිත ජීවිතය life of a priest එක වෙනස් ordination එකට වඩා. ඉතින් ඒ ජීවිතයේ ජේසුත් එක්ක අර සරලව කියන ජේසු පිස්සුවක් එක්ක ජේසු වෙනුවෙන්ම ජීවත් වෙන්න මැරෙන්න ජේසු වෙනුවෙන්ම ජීවත් වෙන්න ලොකු අර කැක්කුම අපි ගාව තියෙන්න ඕනේ ස්වාමී කෙනෙක් වෙන්න. හරි. අවසාන වශයෙන් කියතුමේ Kingdom of God මෙම වැඩසටහන ආරම්භන සදහවතුන් හට ඔබ වහන්සේට දිය හැකි පණිවිඩය කොහොමද? කියලා දෙන ඔබ ගොඩාක් වටින කෙනෙක්. නැසෙසයි 43 කියන ඔබ මගේ සමයේ වටිනා වස්තුවක් කියලා. නපුර ගොඩාක් වෙලාවට හදන්නේ ඔබගේ වටිනාකම අයින් කරන්න. පාපේට වටිනා මොකක් හරි වැරදුනහම නපුරම අවිල්ල කියනවා ඔබ කාලකන්ණියෙක් වැඩක් නැහැ. නමුත් ජේසුස් ගාවට යන ඔබට කවදාවත් උන්වහන්සේ එහෙම කියන්නේ නැහැ. ඉතින් ඔබ වටිනායි කියලා දැනගත්තාම වටින දේ රකින්නවා. රකින්නවා නම් ඔබේ ජීවිතේ ලස්සන තැනක් තියෙනවා. නැසිමව බලා ගන්නවා කියන තැන බයක් නැහැ, දෙගිඩියාවක් නැහැ. අතුලාන්ත අමුතු ස්ථිරත්වයක් තියෙනවා. යාඥාවේ ගැඹුරට ගිහින් ජේසුට මාව ප්‍රසන්නයි කියන එක අයිති කරගන්න කියලා ආරාධනා කරනවා. ජේසුස් සමිඳුගේ අඩිපාරේ යාමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කිරීමට කැමැත්තෙන් සිටින තරුණීන් හට නව උත්තේජනයක් ලබා දීම සඳහා ඉතා අවිවේකී දිවි පෙවතක් ගත කරද ඔබ වහන්සේගේ වටිනා කාලය නොමසුරුව අප වෙත ලබා දෙමින් අර්ථාන්විත පූජක දිවියක් ගත කරමින් තමන් සතු අත්දැකීම් ගෙනහැර පාමින් මෙම වැඩසටහන හරවත් කිරීම ගැන ගරු කල්න පිරිස් පියතුමාට මාගේ ගෞරවය පිළි ස්තුතිය පිරිනමමි.
නැති වූ බැටළුවන් සොයා යාමටත් ජේසුගේ මිදිවීමේ සේවය කිරීමටත් අවශ්‍ය ශුද්ධතුම් බලය සහ මඟ පෙන්වීම නොඅඩුව ලැබේවා කියා Kingdom of God වැඩසටහන් නරඹන සියලුම සදහැවතුන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේගේ අපෝස්තලික සේවය වඩාත් සාර්ථකව කර ගැනීමට පිහිට වරප්‍රසාද ඉල්ලා අපි දෙවිඳුන් යදිනවා. ඔබ වහන්සේට ජේසු පිහිට. ජේසුස් පිහිට.